රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේ රටේ සොබාදහමේ රසවත් නිමැවුම් නැවුම්ව නෙලා ජාතික ගුවන්විදුලියෙන් ඔබට පිරිනමන රස ජනනී. රස ජනනී වැඩසටහනින් අද අපි යන්නේ අම්පාර දිස්ත්‍රික්කයට. අපේ රටේ වියලි කලාපය. අද අපි අදහස් කරන්නේ වියලි කලාපයට ඉසුරු කැන්දන කුළුබඩු වත්කම පිළිබඳව සාකච්ඡා කරන්නට. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට අද අපි රස ජනනී වැඩසටහන වෙනුවෙන් ආරාධනා කළා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යාප්ති නිලධාරී සාලින්ද ජයසේකර මහත්මයාටත් ලහිරු චාමික මහත්මයාටත් ආයිබෝන් කියලා ඔබතුමන්ලා දෙදෙනාම පිළිගන්නවා රස ජනනී වෙනුවෙන්. ආයිබෝන්. මුලින්ම යමුවන්නට කැමති සාලින්ද මහත්මයා වෙතට. අපනයන කෘෂි භෝග හුරු නොමැති වියලි කලාපයේ තමයි ඔබ දෙදෙනාම රාජකාරිය ආරම්භ කරන්නේ. මොන වගේ අභියෝග වලටද රාජකාරිය ආරම්භද්දී මුලින්ම ඔබට මුහුණ දෙන්නට සිදු වුණේ සාලින්ද මහත්මයා? අම්පාර දිස්ත්‍රික්කය කියපුවාම ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්කයක කීපයකටම සීමා වෙන දිස්ත්‍රික්කයක්. මහනුවර, බදුල්ල, මොනරාගල ඔය වගේ දිස්ත්‍රික් වලට සීමා වෙන, ඒ වගේම එක පැත්තකින් වෙරළබඩ සීමාවට සීමා වෙන දිස්ත්‍රික්කයක්. එතකොට මේකේ පාරිසරික විවිධත්වය අපනයන කෘෂි භෝග වලට ගොඩක් ලොකුවටම බලපානවා. ඒකත් එක්ක තමයි ප්‍රධානම අභියෝගය උනේ අපිට අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග ව්‍යාප්ත කරන්න යනකොට. ඒ වගේම මේ පැත්තෙන් වගේම පහසු වෙන දේවලුත් අපිට තිබුණා. මොකද යල මහ දෙකටම අපේ වාරි ජලය ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මහ කන්නේ අපිට වර්ෂාව ලැබෙනවා. ඒ දේවලුත් එක්ක පහසුවකුත් තිබුණා අපිට අපේ රාජකාරී කරගෙන යන්න. අභියෝග වගේම වාසදායක තත්ත්වයන් මේ සියල්ලක්ම මැදහත් සිතින් බාර අරන් ඔබ ඊටාම සාර්ථකව කටයුතු කරනවා. චාමික මහත්මයා, අපනයන කෘෂි භෝග ලම්පාර දිස්ත්‍රික්කයේ වගේ ප්‍රදේශයකට හඳුන්වා දෙනකොට ඒ ප්‍රදේශයේ ජනතාවගෙන් විවිධාකාරයේ ප්‍රතිචාර ලැබෙන්නට ඇතිනේ. මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ? ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර හම්බුණා අපිට. මොකද දැන් දිගමඩුල්ල දිස්ත්‍රික්කයේ ගත්තට පස්සේ එහෙම නැත්නම් අම්පාර ගත්තට පස්සේ ගල්ඔය ව්‍යාපාරයත් එක්ක එහෙට මහනුවර, කෑගල්ල, ඒ වගේම මාතලේ වගේ පැති වලින් ගිහිල්ලා පදිංචිච්ච කට්ටිය තමයි ඉන්නේ. එතකොට අපනයන භෝග ගැන ඒ ඉන්න ගොවියන්ට ලොකු දැනුමක් තියෙනවා. හැබැයි එහෙ අලුතෙන් අපි පටන් ගත්ත එකත් එක්ක ඒගොල්ලෝගේ විශාල උනන්දුවක් ආවා මේ වගාව දිගටම කරගෙන යන්න. දැන් අද වෙනකොට අපනයන කෘෂි භෝග රාශියක් හඳුන්වලා දීලා තියෙනවා අම්පාර දිස්ත්‍රික්කයට. ඒ වගේම මේ භෝග අතරින් ඔබ වඩාත් වැඩි සාර්ථකත්වයක් ලබාගෙන තියෙන භෝග මොනවද සනිද මහත්මයා? අපි අම්පාර දිස්ත්‍රික්කයේ 2016 අපි පටන් ගත්තේ. එතකොට අපි පටන් ගන්නකොටම තිබුණේ ගම්මිරිස්, කුරුඳු, ඉඟුරු, කහපුවක් කියන භෝග වර්ග පහ තමයි මූලික වෙලා පටන් ගත්තේ. එතනින් එහාට සුළු පරිමාණයෙන් අපි කොකෝවා ව්‍යාප්තියක් ක්‍රියාත්මක කරා. ඊට අමතරව බුලත් වගාවටත් අපි දෙපාර්තමේන්තුව මගින් උපදෙස් ලබා දීම සිදු කරනවා. මුලින් ආරම්භ කර නොතිබුණු භෝග වර්ග අලුතින් ආරම්භ කරන්න හැකියාව ලැබුණා මේ අලුත් වැඩ කටයුතු ආරම්භයත් එක්ක. ඔබ සඳහන් කළා විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ කහ වගාව සුවිශේෂ විදිහට සාර්ථක වුණා කියලා. අපි කැමති ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න. මේ කහවල සුවිශේෂ ගුණාංග මොනවද ලහිරු චාමික මහත්මයා? අම්පාරේ කහ වගාවේ ගත්තට පස්සේ කහවල කීකියුමින් කියන ප්‍රතිශතයේ ඉතාම ඉහළ අගයක් තියෙනවා. එතකොට ඒ වගේම අම්පාරේ අපි වගා කරනන්නේ මේ ගොඩක් සිඹුරු ආශ්‍රිතව කහ වගාව. එතකොට ඒකෙන් එන අස්වැන්න ඉහළ අස්වැන්නක් තියෙනවා. අපි ගත්තොත් ඒකක වපසරියක් ගත්තාම අක්කර කාලකෝගේ බිම් ප්‍රමාණයක් ගත්තත් ඒකෙන් ගන්න පුළුවන් ඉහළ ආදායමක්. කහවලට හම්බෙච්ච ඉහළ මිලත් එක්ක ගොවීන්ට හොඳ ආදායමක් හිමි වෙලා තියෙනවා. ඔව් සාලින්ද මහත්මයා ඊට තවත් එමක් එකතු කරනවද? චාමික මහත්තයා කියවා වගේම අපේ අම්පාරේ කහවල ගොඩක්ම වටිනාකම තියෙන්නේ කර්කියුමින් ප්‍රතිශතය වැඩි. මොකද කලින් අපේ ලංකාවේ පාවිච්චි වුණේ ඉන්දියාවෙන් නැත්නම් පාකිස්තානෙන් වගේ රටවල් වලින් ආනයනය කරපු කහ තමයි පාවිච්චි කරේ. එතකොට ඒ වගේ තියෙන කර්කියුමින් පර්සන්ටේජ් එක 102ක් 101ක් වගේ බොහොම පොඩි අගයක තමයි තිබුණේ. නමුත් අම්පාරේ කහවල 103ත් 107ත් අතර වගේ වෙනසක තමයි තියෙන්නේ. කියන්නේ අපේ අම්පාරේ කහවල ලොකු වටිනාකමක් තියෙනවා සහ පාරිභෝගිකයටත් ඒක ලොකු වටිනාකමක් එකතු වෙලා තියෙනවා. මොකද ගුණාත්මක කහ අපිට ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරගන්න මේ වෙලාවේදී හැකියාව ලැබිලා තියෙන එක. ඔබ සඳහන් කරන ගුණාත්මක කහ පිළිබඳව මේ දවස්වල කහ වගාව ලංකාව පුරාම බොහොම ප්‍රචලිත භෝගයක්නේ. කහ වගා කරන ඕනෑම ගොවියෙක් විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කාරණා ගණනාවක් තියෙනවා කහ වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගන්නට නම්. මොනවද විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කාරණාවන්? මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනකොට කහ ආනයනය නැවැත්වීමත් එක්ක ලංකාව පුරාම කහ වගාවට ලොකු උනන්දුවක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් අම්පාර දිස්ත්‍රික්කයේ විශේෂයි. මොකද දැනට ලංකාවේ කහ වගා කරන දිස්ත්‍රික් අතරින් වැඩිම ප්‍රමාණයක් කහ වගා කරන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් වැඩි වෙනවා වගේම සාපේක්ෂව අනිත් දිස්ත්‍රික්කවලත් ලොකු ප්‍රමාණවලින් ගොවීන් මේ වෙලාවේදී කහ වගාවට යොමු වෙලා තියෙනවා. මොකද කලින්ට වඩා ලොකු ආදායමක් වර්තමානයේ කහ වගාව තුලින් ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් නිසා. එතනදී විශේෂයෙන්ම ගොවීන්ට අතපසු වෙන ප්‍රධානම කාරණාව තමයි වගාව ආරම්භ කරනකොටම නිරෝගී බීජ සපයා ගැනීම. මෙතනදී අනිත් භෝග වගේ නෙමෙයි
මේක කෙටි කාලීන භෝගිකුත් නෙමෙයි. මොකද මාස 9ක් 11ක් විතර වගේ යනවා අස්වැන්න ගන්න. එතකොට අපි පටන් ගන්න වෙලාවෙදිම නිරෝගී බීජ අපිට තෝරගන්න බැරි වුණොත් අපේ වගාව සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්නත් පුළුවන්. බීජ වලින් කහ වගාව වගා කරනවට අමතරව කහ පැලා යොදාගෙනත් මේ වෙලාවේදී කහ වගාව ආරම්භ කරන ගොවීන් ඉන්නවා. එතකොට අපි බලන්න ඕනේ කහ පැල වලින් අපි වගාව ආරම්භ කරනවා නම් කහ පැලයකට අපි පාවිච්චි කරලා තියෙන බීජාල ප්‍රමාණය. ඒ කියන්නේ අපි පැලයක් හිටවනකොට අරන් තියෙන බීජාල ප්‍රමාණයත් අපේ අස්වැන්නට බලපානවා. ඒ වගේම කහ පැලේ වයසත් අපේ අස්වැන්නට බලපානවා. කහ පැලයක් අපි හිටවනකොට කහ පැලේ තවාන තුළම මාස 3-4ක් ගෙවිච්ච පැලයක් අපි ගත්තොත් අපි බලාපොරොත්තු වෙන අස්වැන්න අපිට ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ තැන්වලදී අපේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් අරගෙන අපි හිටවන පරතර, අපි හිටවන වගා මාධ්‍ය, අපි පොහොර කොහොමද දෙන්නේ, වතුර කොහොමද දෙන්න ඕනේ, මේ දේවල් ගැන ඔයගොල්ලෝ අපේ තාක්ෂණික නිලධාරීන්ගෙන් හරියට උපදෙස් ගත්තොත් මේ වෙලාවේදී ලොකු වටිනාකමක් තියෙන කහ වගාවෙන් ඔයගොල්ලන්ටත් ලොකු ආදායමක් ගන්න පුළුවන් හරියට වගා කරොත්. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, රජරට සේවය, රුහුණු සේවය සහ වයඹ රේඩියෝව තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත්, කඳුරට සේවයෙන් සෑම සෙනසුරාදාවකම සවස 4:00ටත් එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී. ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිනය. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙනිය. දුරකථනය 0.81 388 651. රස ජනනී. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. දැන් ඒ විදිහට අපිට කහ වගාවෙන් හොඳ අස්වැන්නක් ආදායමක් ලබා ගන්න පුළුවන් කියලා සාලින්ද මහත්මයා පැහැදිලි කරද්දී මම කැමති අහන්නට ලහිරු චාමික මහත්මයාගෙන් ඔබ අම්පාර දිස්ත්‍රික්කයේ ව්‍යාප්ති නිලධාරීවරයෙක් විදිහට කටයුතු කරද්දී කහ නිෂ්පාදනයේ ගැටලුවක් හඳුනා ගන්නට ලැබෙනවා. ඒක තමයි මේ කහ හොඳ අස්වැන්නක් ලැබුණාට අලෙවි කරගන්න අමාරුයි. ඇතැම් විට අමු කහ අලෙවි කරගන්න නොහැකි වීම නිසා අපේ ගොවි මහත්තුරු විවිධ ගැටලු වලට මුහුණ දෙනවා අපිට දකින්න ලැබෙනවා. මොනවද මේ සඳහා ලබා දී තිබෙන විසඳුම්? අම්පාරේ ගොඩක් වෙලාවට ගොවියෝ හුරු වෙලා ඉන්නේ කහ අමු කහ විදියට විකුණන්න. මේ අවුරුද්දේ කහ ලොකු වගා පසරියක් තියෙනවා. ඒතර ඒකත් එක්ක අපිට ලැබෙන අස්වැන්නත් ඉතා ඉහළ ප්‍රමාණයක්. ඒතර ඒකත් එක්ක දැන් තියෙන වෙළඳ පොලේ තියෙන මිල ගොඩක් අඩු වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේකත් එක්ක අමු කහ විදියට විකුණනවා නම් අපිට තව ටිකක් ඒක මෝරණකම් තියලා ගස් මැරෙනකම් තියලා මෝරපු බීජ විදියට අලෙවි කරන්න. එතකොට අපි මතක තියාගන්න ඕන ගලවනකොට සාමාන්‍යයෙන් අම්පාරේ ජනවාරි පෙබරවාරි වගේ වෙනකොට තමයි බීජ ගලවන්නේ. ඒ වගේම අප්‍රේල් මාසේ අපි අවුරුදු කාල සීමාවත් එක්ක ගොඩක් වෙලාවට ගැනුම්කරුවෝ එන එක පොඩ්ඩක් සීමා සහිත වෙනවා. ඒතර ඒ කාලේ අපිට කහ ගබඩා කරලා තියාගන්නේ ගැටලුවක් වෙනවා. ඒතකොට අපි මේ අවුරුදු කාල සීමාව පොඩ්ඩක් පරක්කු කරලා අපි අස්වැන්න යන්න පුළුවන් නම් අපිට අලෙවි කරගන්න එකේ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට පුළුවන් කහ වලින් අතිරේක නිෂ්පාදන වලට යන්න. අගේ එකතු කරපු නිෂ්පාදන විදියට කහ පේස්ට් එක හදන්න පුළුවන් අපිට, කහ කුඩු හදන්න පුළුවන්. ඊට අමතරව තවත් කහ ආශ්‍රිත නිෂ්පාදන වලට යන්න පුළුවන්. ඒතර කවුරු හරි නිෂ්පාදකෙක් එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් ඉන්නවා නම් මේ වගේ දෙයකට නිෂ්පාදනයකට යන්න ඕන නම් අපේ පරීක්ෂණාංශය සම්බන්ධ කරලා එයාට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දෙන්නත් අපි බැඳිලා ඉන්නවා. ඔව් දැන් ඔබතුමන්ලා ව්‍යාප්ති නිලධාරීන් විදිහට කටයුතු කරද්දී අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාව දැන් ඔය කිව්ව අගේ එකතු කළ නිෂ්පාදන සකස් කරන්න යොමු වෙලා තියෙනවද මේ වෙනකොට? ඔව් ඇත්තටම මේ වෙනකොට ගොඩක් ගොවීන් තමුන්ගේ නිෂ්පාදනය අමු කහ වලට සීමා කරගන්නේ නැතුව එතනින් එහාට අඩියක් ඉස්සරහට තියලා තිනවා. ඒක ගැන අපිට ගොඩක් සන්තෝෂයි. විශේෂයෙන්ම වියලි කහ නිෂ්පාදනයේට සමහර ගොවීන් මේ වෙනකොට යොමු වෙලා තියෙනවා. මොකද සාමාන්‍යයෙන් කහ කන්නයේදී අමු කහ වලට තියෙන මිල නිෂ්පාදනයේ වැඩිවීමත් එක්ක යම් ප්‍රමාණයක වෙනසක් වෙනවා. අඩුවීමක් වෙනවා. කලින් අපේ චාමික මහත්තයා කිව්වා වගේම ඒක නිසා ගොඩක් ගොවීන් මේ වෙනකොට වියලි කහ නිෂ්පාදනයට ගිහින් තියෙනවා. ඊට අමතරව ඒ ප්‍රදේශයේම තවත් ව්‍යවසායකින් ඉදිරිපත් වෙලා තියෙනවා කහ නිෂ්පාදන ඔවුන්ගේ ආයතන තුළ නිෂ්පාදනය කරන්න, කහ කුඩු නිෂ්පාදනය කරන්න, විශේෂයෙන්ම වැඩි ඉල්ලුමක් තියෙන වියලි කහවලට, ඒ කියන්නේ කෑලි විදිහට වේලපු කහවලට. එතකොට දෙපාර්තමේන්තුවේ ආයෝජන ආධාර වැඩසටහන යටතේ කහ සැකසුම් මධ්‍යස්ථානයක් මේ වෙනකොට ඉදි කරලා ඒකේ වැඩ කටයුතු සිදු කරමින් යනවා. ඊට අමතරව ගොවීන් තනි මට්ටමින් තමුන්ගේ ප්‍රදේශයේ තියෙන කහ ටික තමුන්ට වියලි කහ බවට පත් කරගන්න අවශ්‍ය කරන උපකරණ දෙපාර්තමේන්තුව ආධාර ක්‍රම යටතේ ලබාගෙන මේ වෙනකොට නිෂ්පාදකයන් බවට පත් වෙලා තියෙනවා.
සාලින්ද මහත්මයා දැන් වියලි කලාපය කියලා කිව්වහම කිසියම් වගාවක් කරගෙන යද්දී අපේ ගොවි ජනතාව ව්‍යවසායකින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි මේ ජල සම්පාදනය කොහොමද නිසියාකාරයෙන් කරගන්නේ කියලා. මේ වගේ ප්‍රදේශවල කාලගුණික තත්ත්වයක් ඒත් එකම පස මේ වගේ සාධක ගත්තාම වගා කටයුතු වලට මොන වගේ බලපෑමක් දෙන්න කරලා තියෙන්නේ? වියලි කලාපය ගත්තාම විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනි කාරණාව තමයි පස. මොකද වියලි කලාපයේ ගොඩක් වෙලාවට අපිට දකින්න හම්බෙන්නේ වැලි සහිත පසක්. එතකොට වැලි සහිත පසක ජලය රඳවා ගැනීමේ හැකියාව ගොඩක් අඩුයි. එතකොට අපි වැඩි ප්‍රමාණයකින් මේකට කාබනික පොහොර එකතු කරන්න ඕනි. ඒ වගේම තමයි වියලි කලාපයේ විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ අපිට වාසියකට තියෙන වගාව කරගෙන යනකොට යලමහ දෙකන්නේටම වාරි ජලය ලබා දෙන්න පුළුවන් හොඳ ජල සම්පාදන පද්ධතියක් තියෙනවා. ඒ වගේම මහ කන්නේදී අපිට සාමාන්‍යයෙන් ඔක්තෝබර් වල වගේ ඉඳන් ජනවාරි වගේ වෙනකම් වර්ෂාපතනයක් ලැබෙනවා. ඒක නිසා වාරි ජලය සහ වර්ෂා ජලය දෙකම හරියට පාවිච්චි කරගෙන ගොවීන් මේ වෙනකොට කහවගාව හොඳින් කරගෙන යනවා. නමුත් ඕකම තමයි අනිත් පැත්තට ගොවීන්ගේ ගැටලුව බවටත් පත් වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් කහවගා කරන කන්නය වෙන්නේ අප්‍රේල් මැයි. එතකොට එතනින් ඉස්සරහට තියෙන්නේ වියලි කාලයක්. එතකොට වියලි කාලය ඇතුලේ ඒ කියන්නේ ජල සම්පාදනය කොයි විදිහට කරන්න පහසු වෙන විදිහට තමයි ගොවීන් ඉඩම් හදාගන්නේ. නමුත් ඔක්තෝබර් වලින් පස්සේ අපිට මහ කන්නේ වර්ෂාව ලැබෙනවත් එක්කම අපේ පස එහෙම නැත්නම් අපේ වගාව ජල වහනය දියුණු වෙන විදිහට හදාගන්න බැරි වුණොත් ගොඩක් වෙලාවට වගාව අසාර්ථක වෙනවා. ඒක මම හිතන්නේ වියලි කලාපයේ ගොඩක් ගොවීන්ට තියෙන ගැටලුවක් සහ විශේෂයෙන්ම කහ වගාවට. මොකද කහ වගාව ඇතුළේදී ජලය වැඩි වෙලා රෝගී වෙන වගාව හානි වෙන හානි ලක්ෂණ පෙන්වන්නේ හරි අඩුවෙන්. එතකොට ගොඩක් වෙලාවට වගාව රෝග ලක්ෂණයක් එහෙම නැත්නම් ජලය වැඩි වෙලා තියෙන හානි ලක්ෂණ පෙන්눔 කරනකොට ගොඩක් වෙලාවට වගාවට වෙන්න පුළුවන් හානිය ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම වර්ෂාව ආරම්භයත් එක්කම කාණු ගැඹුරු කිරීම, ඒ වගේම කාණු පිරිසුදු කර ගැනීම, පාත්ති පිරිසුදු කර ගැනීම අනිවාර්යයෙන්ම කරන්න ඕනි. ඒ වගේම වගාව ආරම්භයේදී ගොඩක් පළලින් වැඩි පාත්ති දාගන්න හොඳ නැහැ. එහෙම වුණාම ජලය වැහැලා යන එක ටිකක් අඩුයි. අපිට වගාව පටන් ගන්නකොට ඒක පහසුයි වගේ හිතුණට වගාව කරගෙන යනකොට වගාවේ අපිට ඕනම කාලෙ වෙනකොට ඒක අපිට ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක නිසා හරි තාක්ෂණය හරියට පාවිච්චි කරලා වගා කරනවා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. වියලි කලාපය අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඒ පණිවිඩය ගොවීන්ට දෙන්න. මේ වෙනකොට ඒක ගොවීන් පාවිච්චි කරනවා. ඒකත් එක්ක අපිට අර ගැටලුවක් නැතුව අස්වැන්න තියාගන්න පුළුවන්. මොකද අපි අස්වැන්න අපිට වැඩි කාලයක් තියාගන්න පුළුවන් නම් මිල ලොකුවට වෙනසක් වුණත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. ගොවියට ගැටලුවක් වෙන්නේ නැහැ. හරියට පස හදාගෙන තිබුණේ නැත්තම් කහවගාවට මාස 9ක් 11ක් ගියාට පස්සේ තවදුරටත් පසේ අපේ අස්වැන්න තියාගෙන ඉන්න බැරි වෙනවා. එක පැත්තකින් කුණු වෙන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් සත්ත්වහානි උනත් වෙන්න පුළුවන් වතුර වැඩි වෙන එකත් එක්ක. ඒක නිසා අනිවාර්යයෙන්ම පස හරියට හදාගෙන තියෙනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අර අස්වැනු නෙලන කාලයේදී පසේ වැඩිපුර කාලයක් තියාගන්න පුළුවන් වෙන එකත් මේ භෝගයේ තියෙන වාසියක්. මොකද සාමාන්‍යයෙන් අපිට මාස 9න් 11න් මේක අනිවාර්යයෙන්ම නීතියක් නැහැ ගලවන්න ඕනි කියලා. අපේ පසේ මේක තවත් මාසයක් විතර පැලවෙන්නේ නැතුව අපිට තියාගන්න පුළුවන්. ගබඩාවක් විදිහට අපිට පස පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එහෙම පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපි නිවැරදි විදිහට පාත්ති සකස් කරලා තිබුණොත් විතරයි. හොඳයි, ඔබ ඊටාම පැහැදිලිව නිරවුල්ව සඳහන් කරනවා කොහොමද වගාවේදී පස පාත්ති සකස් කරගන්නේ, ජල කළමනාකරණය කොහොමද හරි විදිහට සිදු කරගන්නේ කියලා. මේ සියල්ල ගැන ඔබ ඊටාම අවධානයෙන් කටයුතු කළොත් ඔබට බැරිවන්නේ නැහැ කහ වගාවෙන් සාර්ථකත්වයට පත්වන්නට, අතමිට සරු කරගන්නට. අද අපි කතා කරමින් ඉන්නේ වියලි කලාපේ දිසුරු කන්දන කුළුබඩු වත්කම පිළිබඳව. ඒ සඳහා සම්පත්දායකත්වය ලබා දෙමින් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපනායන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යාප්ති නිලධාරී සාලින්ද ජයසේකර මහත්මයා සමග ලහිරු චාමික මහත්මයා. තරමක වෙලාවක අපි කතා කළා මෙවරු ගීතයක් ඇහුවොත් හොඳයි කියලා හිතෙනවා. ඔබ දෙදෙනාම එකඟතාවෙන් යුක්තව ගීතයක් තෝරලා දෙනවා නම් අපි කැමති ඒ ගීතය තෝරා ගන්න අද රසජනි වැඩසටහන රසවත් කරන්නට. ඒ වෙලාවේදී අපි දෙන්නම ගොඩක් කැමති ටිකක් පරණ ගීත වලට. ඒක නිසා මම යෝජනා කරනවා එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ බකිනි ගහේ බකිනි මලි පාරාසන්නේ ගීතය මේ වෙලාවේ රස විඳින්න. නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියම එන්නේ තනියම
කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියෙම එන්නේ සේලවලලු රන් පවලම් නැතුවයි එන්නේ හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ සේලවලලු රන් පවලම් නැතුවයි එන්නේ හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ අනිකට එන්නේ බකිනි ගහේ බකිනි මලෙන් පාර කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ තනියෙම එන්නේ කවදද එන්නේ හනිකට එන්නේ ඔව් ඊටාම සුන්දර ගීතයක් ගැමි පරිසරයේ තියෙන චමත්කාරයත් එකට කැටිවුණු අපිට රස විඳින්න පුළුවන් ගීතයක් ඔබ තෝරා දුන්න අද රසජනි වැඩසටහන වෙනුවෙන් ගීත රස විඳීමෙන් පසු අපි නැවතත් සෝදානම් අපේ කතා බහ ඉදිරියට ගෙන යන්නට අපි කතා කරමින් ඉන්නේ වියලි කලාපයට ඉසුරු කැන්දන කුළුබඩු උබත්කම පිළිබඳව. අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යාප්ති නිලධාරී ශාලින්ද ජයසේකර මහත්මයා සමග ලහිරු චාමික මහත්මයා ඔබ දැනුම්වත් කරන්නට. අපි කැමති චාමික මහත්මයා දැනගන්නට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි මහත්මීන් ඔබව හමු වෙලා තවදුරටත් විස්තර දැනගන්න උනන්දු වෙනවා ඇති. ඒ පිළිබඳව කොහොමද ඔවුන් දැනුම්වත් කරන්නේ ඔබ? අපේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලය තියෙන්නේ අම්පාර තානායම ඉස්සරහා දුටුගැමුණු මාවතේ. එතකොට අපි මහජනගණයේ විදිහට සඳ දවසේ සලින්ද මහත්තයා සහ මම කාර්යාලයේ රැඳී ඉන්නවා උදේ කාර්යාල කාල සීමාව තුලදී සඳුදා දවසේදී අපේ දුරකථන අංකය 063 37 30 969 063 37 30 969. ඔව් දුරකථන අංකයෙන් මතුමක් ලබා දීලා කලින් වෙලාවක් වෙන් කරගෙන හමු වෙන්නට පැමිණිය යුතුයිද? එහෙම නොවන වඩාත් පහසුයි. එහෙම නොවන වඩාත් පහසුයි මොකද මේ තියෙන කාල සීමාවත් එක්ක. හොඳයි. ඒත් එක්කම අපි කැමති දැනගන්නට ශාලින්ද මහත්මයා සංචරණ ඉතාමත් සීමා වෙලා තිබෙන මේ වගේ වටපිටාවක ප්‍රධාන කාර්යාලයට පැමිණිය නොහැකි අය වෙනුවෙන් හඳුන්වලා දීලා තියෙන විකල්ප ක්‍රම මොනවද ඔබතුමන්ලා හමුවන්නට? ඔව් ඇත්තට මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයක් එක්ක අපිට උනත් ශේෂ්ත්‍ර පරීක්ෂාවලට නිරන්තරයෙන් යන්න තියෙන හැකියාව හරි අඩුයි. නමුත් මේ වෙලාව තමයි ගොවීන්ට ප්‍රශ්න ගොඩක්ම එන වෙලාව. මොකද ඒ කියන්නේ මහා කන්නේ වර්ෂාපතනේ දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ඒක නිසා සමහර වෙලාවට රෝග ලක්ෂණ වැඩිපුර පෙන්වන්නේ මේ වෙලාවෙදි. එතකොට අපිට දැන් ගොවීන් ගාවට යන්න බැයි නම් මං හිතන්නේ මේ වෙලාවේ තමයි අපිට තාක්ෂණය යොදා ගන්න පුළුවන් හොඳම අවස්ථාව වෙන්නේ. මේ වෙනකොටත් ඒක අපි කරගෙන යනවා. මොකද WhatsApp තාක්ෂණයේ ඒකට අමතරව අපේ ඊමේල් පණිවිඩ මගින් ඒ වගේ දේවල් ගොවින් මේ වෙලාවේදීත් පාවිච්චි කරන විශේෂයෙන්ම WhatsApp Viber වගේ දේවල්. එතකොට ඒ වගේ තාක්ෂණය යොදා ගනිමින් ඔවුන් අපිට පින්තූර එවන ඔවුන්ගේ වගාවේ මේ රෝග ලක්ෂණ තියෙන ඒ වගේ. එහෙම නැත්නම් අපිත් කියනවා අපිට මේ කොටස් වල පින්තූර එවන්න. හරියටම රෝගය අඳුරගන්නේ නැතුව ගොවියට කෙලින්ම උත්තරයක් දෙන්න අමාරුයි. ඒක නිසා අපි මේ වෙලාවේදී තාක්ෂණය පාවිච්චි කරනවා ගොවියට නිවැරදි තාක්ෂණික දැනුම ලබා දෙන්න. අර ගොවි බිමට ගිහිල්ලා ඒ රෝග පලිබෝධ හානි වලට ලක් වෙච්ච ශාක හඳුනා ගන්නවා වගේම ඊටාම පහසුවෙන් මේ ඡායාරූප මගින් ඔබට රෝග තත්ත්වය හඳුනාගෙන අවශ්‍ය කරන පිළියම් නිර්දේශ කරන්න හැකියාව තියෙනවා. ඇත්තටම අපි ඒකදී ගොඩක්ම කියන්නෙම පණිවිඩය දුන්නාට පස්සේ අපි කියනවා අපිට මේ මුල් වල කොටස් වල පින්තූරයක් එවන්න, අපිට මේ විදිහට ගලවලා පින්තූරයක් එවන්න. ඒ වගේ අපිට ඉඩමට ගිහින් අඳුර ගන්න කොයි විදිහටද ඒ විදිහට අවශ්‍ය කරන පින්තූර ටික අපි ගොවියාගෙන් ලබාගෙන ඔවුන්ට නිවැරදි උපදේශය දෙන්න මේ වෙලාවේදී උත්සාහ කරනවා. හොඳයි. ඒ විදිහට තමයි තාක්ෂණයත් එක්ක කරන ගනුදෙනු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අපි කැමතියි දැනගන්නට චාමික මහත්මයා අපනයන කෘෂි භෝග වලට ඊටාම යහපත් වෙළඳපොළ වටපිටාවක් ගොඩනැගිලා තියෙන වෙලාවක අම්පාර වගේ වියලි කලාපයේ ප්‍රදේශ මූලික කරගෙන ක්‍රියාත්මක කරන්න සැලසුම් කරන ඉදිරියේදී
සිදු කරන විශේෂිත වැඩසටහන් මොනවද? අපරාධ කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කරන නවගා වැඩසටහන යටතේ පැළ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව අපරාධ භෝග ආශ්‍රිතව කරන නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහන් ආධාර ක්‍රම යටතේ ක්‍රියාත්මක කිරීම සිදු වෙනවා. දැනටත් මේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ඔව් මේ වෙනකොටත් අපි මේ අම්පාරින ගොවීන්ට උපකරණ ආදිය ලබා දීලා තියෙනවා. ඒ වගේම සැකසුම් මධ්‍යස්ථානයකුත් දැන්ට ඉදි කරගෙන යමින් පවතිනවා. ඔව් දැන් අද රසජන වැඩසටහනට සවන් දෙන අපේ අසන්නන් කැමැත්තෙන් නැති කොහොමද මේ ලබා දෙන පහසුකම් ලබා ගන්න කියලා. ඒ සඳහා යම් සුදුසුකම් සම්පූර්ණ කළ යුතු වෙනවා ඇති. මොනවද එතනදී අවශ්‍ය වන්නේ විශේෂයෙන්ම? ඔව් විශේෂයෙන්ම අපි කතා කරපු නවගා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ගම්මිරිස් වගාවත් එක්ක. එතනදී විශේෂයෙන්ම අපි බලන්නේ අක්කර කාලක් හෝ ඊට වැඩියෙන් වගා කරන්නේ. කියන්නේ මෙතනදී අර ගෙවතු මට්ටමින් එළියට ගිහිල්ලා ලොකු ආදායමක් ගන්න පුළුවන් භෝග තමයි අපි ගාව තියෙන්නේ. එතකොට එහෙම ආදායමක් ගන්න නම් අඩුම තරමේ අක්කර කාලක් හෝ ඊට වැඩියෙන් වගා කරන්න ඕනේ. විශේෂයෙන්ම ඉඩමේ අයිතිය අපි බලනවා. තමුන්ට අයිති ඉඩමක් නම් එයාට අපි කියන තාක්ෂණික කරුණු අනුව ඉඩම සංවර්ධනය කරගන්නත් පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අපි ඉඩම් වලට ගියාපුවාම ගොවියාගේ කැමැත්ත තිබුණත් අපිට බැලුබැල්මටම යෝජනා කරන්න බෑ ඔයා මේ ඉඩමේ ගම්මිරිස් වගා කරන්න කියලා. ගොවියා කැමති වුණත්. එතකොට ඒ ඉඩමක් එතනින්ම අතහැරන වෙලාවලුත් තියෙනවා. මොකද ගොවියා එතනින් එහාට අපි කියන දේවල් කරගන්න කැමති නැත්තම්. නමුත් අපේ වගකීම තියෙනවා ගොවියා කොච්චර කැමති වුණත් අපි දන්නවා නම් මේ ඉඩම මෙතනින් එහාට මේ දේවල් කරගත්තේ නැත්තම් අපේ වගාවල් ගෙනියන්න බෑ කියලා. අපි යෝජනා කරනවා ඔයා මේ ඉඩමේ මේ දේවල් ටික කරගන්න. එහෙම වුණොත් අපිට අපේ පැල ටික දෙන්න පුළුවන්. මොකද මේක රජයේ මුදලක් වියදම් කරලා පැල ලබා දෙන්න නොමිලේ පැල ලබා දීමක් සිද්ධ කරන්නේ. එතකොට අපේ වගකීමක් තියෙනවා හරි ගොවියාට පැල ටික දෙන්න. ගොවියාගේ වගකීම තියෙනවා නිවැරදිව පැල ටික හදාගෙන ආදායමක් ලබා ගන්න එක. ඊට අමතරව කහවගාවටත් අපේ බීජාධාර ක්‍රමයේ ක්‍රියාත්මක වෙනවා. එතනදී අපි කිලෝ 10 ඉඳන් කිලෝ 300ක් වෙනකම් බීජාධාර ගෙවනවා. එතනට නම් මේ වෙනකොට අපේ ලියාපදිංචි කිරීමේ ගොවින් සංඛ්‍යාව ඉක්මවලා තියෙනවා. මොකද අම්පාරේ මේ වෙනකොට අපිට හෙක්ටයාර් 500ත් 600ත් අතර ප්‍රමාණයකට ඉල්ලුම් පත්‍ර හම්බ වෙලා තියෙනවා. නමුත් අපිට ඒ තරම් බීජාධාර ගෙවීමේ ප්‍රතිපාදන වෙන් වෙලා නැහැ අම්පාර දිස්ත්‍රික්කයට. ඒක නිසා දැනට අපේ ලියාපදිංචි කරගෙන ඉන්න ගොවීන්ගේ ඉඩම් පරීක්ෂා කිරීම කරලා වවුචර් පත් මේ වෙනකොට නිකුත් කරගෙන යනවා. ඉදිරියේදී ඒ වෙනුවෙන් ගෙවීම් සිද්ධ වේවි. ඊට අමතරව පුවක් වගාවත් අපි ප්‍රවර්ධනය කරනවා අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වාරි ඇලවල් ආශ්‍රිතව එහෙම නැත්නම් කෙත් ඇලවල් ආශ්‍රිතව අපේ පුවක් පැල ලබා දීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම දියසිරාව වැඩිපුර රැඳෙන තැන්වලට. මොකද පුවක් කියන්නේත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යටතේ තියෙන වර්තමානයේ ලොකු වටිනාකමක් තියෙන භෝගයක්. එතකොට අපේ වාරි ඇලවල් ආශ්‍රිතව ලොකු ඉඩක් තියෙනවා පුවක් පැල හිටව ගන්න. එතනිනුත් ගොවීන්ට ලොකු ආදායමක් ගන්න පුළුවන්. ඒදී අපි පැල නොමිලේ ලබා දීම සිද්ධ කරනවා. එතනදිත් අපි අක්කරයකට පැල 100ක් වෙන්න නොමිලේ ලබා දෙනවා. ඒක ගොවීන්ගේ කැමැත්ත අනුව සහ ඉඩම් පරීක්ෂා කිරීමකින් පසුව තමයි නිර්දේශ කරන්නේ මේ ගොවීන්ට මේ පැල ලබා දෙන්න පුළුවන් කියලා. ඊට අමතරව කුරුඳු වගාවත් ක්‍රියාත්මක වෙනවා. මේ අවුරුද්දේ නම් අපේ ගෙවතු මට්ටමේ වැඩසටහනක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ හැබැයි මේ අවුරුද්දේ මඩකලපුව දිස්ත්‍රික්කයේ විතරයි. අම්පාර දිස්ත්‍රික්කයේ ගිය අවුරුදු වල කුරුඳු පැල ලබා දීමක් සිද්ධ කරා. ලබන අවුරුද්දේදී අපිට පුළුවන් කුරුඳු පැල ලබා දීමකුත් සිද්ධ කරන්න. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, රජරට සේවය, රුහුණු සේවය සහ වයඹ රේඩියෝව තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත් කඳුරට සේවයෙන් සෑම සෙනසුරාදාවකම සවස 4:00ටත් එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී. ඔබට අවශ්‍ය මූල්‍යාධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න මේ අපේ ලිපිනය. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙනිය. දුරකථනය 0.81 388 651. රස ජනනී. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. ඔව් දැනට වගාවක් කරගෙන යන අතරේ අතුරු වගාවක් විදිහට අපනයන කෘෂි භෝග වගා කරන අයට එහෙම නැත්නම් දැනටමත් අපනයන කෘෂි භෝග වගාවට යොමු වෙලා ඉන්න අයටත් මේ අවස්ථාව උදා කර ගැනීම හැකියාව තියෙනවද? ඔව් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම අර කලින් කියපු වාණිජ වගා වැඩසටහනේදී අක්කර කාලක් වගා කරපු ගොවියෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ ඔවුන්ගේ ඉඩමේ ගුණාත්මය වැඩි කරන වැඩසටහනක් විදිහට අපි පාළු පැල ලබා දීම සිද්ධ කරනවා. ඉඩමේ සම්පූර්ණ පැල ප්‍රමාණය අනුව. ඒ කියන්නේ අක්කර කාලක් වගා කරපු ගෙවියෙක් නම් ඔවුන්ගේ වගාවේ 50%ක් හානි වෙලා තියෙනවා නම් පැල දෙපාර්තමේන්තුවෙන් ලබා දීමක් සිද්ධ කරනවා ඒ අවශ්‍ය කරන පැල ප්‍රමාණය. දැන් ඔබ ලබාගෙන තියෙන මේ අත්දැකීම් එක්ක අපනයන කෘෂි භෝග වගා කරන නොකරන සියලුම දෙනා වෙනුවෙන් අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද ලබා දෙන්නේ ශාලින්ද මහත්මයා?
මේක අපි විශේෂයෙන්ම කියන්න ඕනි කාරණාව මොකද වියලි කලාපය කියපුවාම කවුරුත් හිතන්නේ අපි කතා කරපු කරුණු ටික අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා ඇති කියලාවත්. මොකද ගම්මිරිස් කුරුඳු ඉඟුරු කහ ඔය භෝග ගොඩක් වෙලාවට අපි දකින්නේ නුවර මාතලේ කෑගල්ල වගේ ප්‍රදේශවල. නමුත් අම්පාරට ඇවිදින් බැලුවොත් තමාර ඉඩම් තියෙනවා අපිටත් ගියාපුවාම විශ්වාස කරන්න බෑ. අපි උපදෙස් දෙන්න ඉඩම් තමයි. නමුත් ගොවියාගේ උනන්දුව හැකියාවත් එක්ක ඇත්තටම ගොඩක් හොඳට ඔවුන් ඒ වගාවන් ක්‍රියාත්මක කරනවා යථාර්ථයක් කරලා තියෙනවා මේ මහ පොළොව ඇතුලේ කරන්න බැරි දෙයක් නැහැ කියලා ඇත්තටම. ඒක නිසා ලොකුම පණිවිඩය තමයි තමුන්ගේ ගෙවත්තේ තමුන්ට අවශ්‍ය ප්‍රමාණය හරි වගා කරගන්න. කහ වගාව ගත්තොත් කහ පැල 3-4ක් වගා කරගන්න බැරි ගෙදරක් තියෙන විදිහක් නැහැ ලංකාවේ. ඊට අමතරව ගම්මිරිස් පැලයක් හදාගන්න ගම්මිරිස් කියපුවාම ගොඩක් අය හිතන්නේ ගස් දිගේ යන්නේ. එහෙම නැත්නම් ආධාරක ශාකවල හිටවන දෙයක් විදිහට. නමුත් අපිට විසිතුරු පැලයක් විදිහට මල් පෝච්චියක උනත් හදාගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගම්මිරිස් 3 කිලෝවක් දෙකක් විතර ගන්න පුළුවන් විදිහට. ඒ තාක්ෂණය දැනට තියෙනවා සහ ගොවීන් පාවිච්චි කරනවා. නිලධාරිනුත් ඒක ලබා දෙන්න සැදී පැහැදී ඉන්නවා. නමුත් ගොවීන් කැමැත්තෙන් ඉදිරිපත් වෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ ඇත්තටම. අපි කොච්චර දේවල් කීවත් ගොවියා උනන්දු නැත්තම් අපිට කරන්න හම්බ වෙන්නේ නැහැ. හොඳයි. ඒ නිසා ගොවි මහත්මීන්ගේ උනන්දුව ඊටාම වැදගත් වෙනවා. අපි නැවත වතාවක් සඳහන් කරමු අර දුරකථන අංක ඔවුන්ට ලියා ගන්නට අපහසු වුණා නම් නැවත වතාවක් අපි සඳහන් කරොත් විමසීම් කිරීම වඩාත් පහසු වේවි. අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ දුරකථන අංකය 063 37 30 969. මෙම දුරකථනයට ඇමතුමක් ලබා දීලා අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව WhatsApp තාක්ෂණය ඔස්සේ හෝ ඔයගොල්ලන්ගේ ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. කලින් කියපු නම්බර එකට දුරකථන ඇමතුමක් දීලා අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. හොඳයි. වියලි කලාපයට ඉසුරු කැන්දන කුළුබඩු වත්කම පිළිබඳව අද අපිට බොහෝ දේවල් සාකච්ඡා කරන්න ලැබුණා රසජන්‍ය ගුවන් කාලය තුල. ඒ සඳහා අපිත් එක්ක එකතු වුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අම්පාර දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යාප්ති නිලධාරී සාලින්ද ජයසේකර මහත්මයාටත් ලහිරු චාමික මහත්මයාටත් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අද රසජන්‍ය වැඩසටහන වෙනුවෙන් සහභාගී වීම පිළිබඳව. බොහොම ස්තුතියි ඔබතුමන්ලා දෙදෙනාටම. රසජන්‍ය අද ඉදිරිපත් කළ මම ගීතානි ඒකනායක අද රසජන්‍ය වැඩසටහන සම්බන්ධීකරණය කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරී නදීකා රුවන්වැල්ල. සතිපතා ඔබේ නිවසට රසබර රසජනනී රැගෙන එන්නට උපදේශකත්වය අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන ජනක ලින්දර මහතාගෙන්. අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ සංනිවේදන අරුණ SB දිසානායක මහතාගෙන්. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් සම්බන්ධීකරණය සමීර රණතුංගගෙන් කඳුරට ගුවන්විදුලිය වෙනුවෙන් රසජනනී ඔබට ගෙනෙන්නට සම්බන්ධීකරණය තුසිත දිවාකර අබේසේකරගෙන්. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ජාතික ගුවන්විදුලියත් එක් කරමින් වැඩසටහන නිෂ්පාදනය කරන්නේ මානෙල් හේන්කෙන්ද.